ආයුබෝවන් සියලු දෙනාටම මේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුණයෙන් අගතැම්පත් අගසව් බුදු පුතුන් කියන මාතෘකාව. මේක ඇවිල්ලා මේ පිරිවෙන් අවසාන විභාගයේට ත්‍රිපිටක ධර්මයේ විෂයට නිමිති පාඩමක් තමයි. ත්‍රිපිටක ධර්ම පොතේ තියෙන පාඩමක් තමයි. එතකොට දැන් අපි බලමු දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය බුද්ධ ශාසනයෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසකින් සමන්විත වෙනවා. ඒ සිව්වණක් පිරිසේ භික්ෂු කියන කොටසට තමයි අගසව් දෙනමත් අයත් වෙන්නේ. එතකොට මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ අගසව් දෙනමගේ ජීවිත කතාව පිළිබඳ, චරිත කතාව පිළිබඳ උපතේ සිට මරණය දක්වා කරන විග්‍රහයක් තමයි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට විභාගයේට මේ පාඩමෙන් බොහෝ ප්‍රශ්න ඇවිත් තියෙනවා. ශ්‍රාවිකා චරිතක් තියෙනවා, ශ්‍රාවක චරිතක් තියෙනවා. අද අපි කතා කරන්නේ ශ්‍රාවක චරිත. ඒ චරිත දෙක තමයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ චරිත කතාව තමයි මේකෙන් සාකච්ඡා කරන්නේ. එතකොට සෑම වාරයකම වගේ මේ පාඩමේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ නිසා ඒක වැදගත් පාඩමක්. ඒ නිසා අපි පාඩම සාකච්ඡා කරමු. මුලින්ම දැනගන්න ඕනේ අපේ ආරම්භයේ ඉඳලා උප්පත්තියේ ඉඳලා මේ කතාව දැනගන්න අවශ්‍යයි. එතකොට සරියුත් මුගලන් දෙනම උපත ලබන්නේ මෙන්න මේ ගම්වල. දඹදිව රජගහනුවර. දඹදිව කියන්නේ ඉන්දියාව රජගහනුවර උපතිස්ස බමුණු ගම. මහාසාර බමුණු කුලයේ සාරී නම් බැමිණියට උපන් දෙටු පුත්‍රයා දෙවෙනි පුත්‍රයා තමයි උපතිස්ස කියලා කියන්නේ. එතකොට සාරී බැමිණියට දරුවන් 7 දෙනෙක් ඉන්නවා. එයින් දෙවෙනි පුතා තමයි උපතිස්ස කියලා කියන්නේ. ඊට පස්සේ කෝලිත කියලා කියන්නේ දඹදිව රජගහනුවර කෝලිත නම් බමුණු ගම. එහෙම නැත්නම් උපතිස්ස ගාමයට සමීපයේම තියෙන බමුණු ගම තමයි කෝලිත බමුණු ගම. ඉතින් මහාසාර බමුණු කුලයේහි මොග්ගල්ලාන බැමිණියගේ පුත්‍රයා තමයි කෝලිත කියන්නේ. එතකොට මේ තමයි රට ප්‍රධාන නගරය, ගම සහ මවගේ පෙළපත් නාමය විස්තර වෙන්න තැන. එතකොට මේ දෙන්නා මේ කුඩා කාලේ ඉඳන්ම බොහොම හොඳ යාළුවෝ බවට පත් වෙනවා. ගම් දෙකක හිටියා. ඉතින් සෑම වර්ෂයකම මේ රජගහනුවර වාර්ෂිකව පවත්වනවා සැනකෙළියක්. මේකට කියනවා ගිරග්ග සමජ්ජ. ගිරග්ග සමජ්ජ කියන සැනකෙළියට සෑම වර්ෂයකම මේ අය සම්බන්ධ වෙනවා. මුල් කාලයේ බොහොම සතුටින් සම්බන්ධ වුණත් පසු කාලයේදී මේ අයට ඒක පිළිබඳව වැඩි කැමැත්තක් නැහැ. ඒකට පොතේ සඳහන් වෙන්නේ මේ දෙන්නට නිතරම කල්පනා වෙන්න ගත්තා මේක බලන්න යනකොට මෙන්න මේ වගේ අදහසක්. මොකද්ද? මෙලෝපන් සත්ව වර්ගයා මොහොතින් මොහොත මරණය කරා ළඟා වෙන කල්හි මෙබඳු නැටුම් ගැයුම් වැයුම් දිස බලලා විනෝද වීමෙන් ඇති ඵලය කුමක්ද කියලා දෙන්න නිතරම කතා බහ කළා. ඊට පස්සේ දෙන්න තීරණය කරනවා ගිහි අත්හැරලා යන්න. ගිහි හැරලා හුන් ශාස්ත්‍රවරයෙක් ළඟට යනවා. ඒකට බුද්ධ කාලයේ වන විට ඉන්දියාවේ ශාස්ත්‍රාස්ත්‍රවරු ප්‍රධාන තැනක් අරගෙන හිටියේ සංජය පිරිවැජිය ළඟට. එනවා සංජය ශාස්ත්‍රවරය ළඟට තමයි යන්නේ. ඔහුගේ ළඟ තමයි ආධ්‍යාත්මික දියුණුව හොයමින් විමුක්තියක් හොයමින් යන ගමනේ ඔහු හම්බුණාට පස්සේ සංජයගේ ළඟ ඒ විමුක්තිය නැහැ කියලා දැනගන්නවා. සංජයගේ ඉගෙන ගන්න තියෙන සියලු දේවල් ඉගෙන ගත්තට පස්සේ අහනවා මෙපමණයිද තවත් ඔබ වහන්සේ ළඟ තියෙනවද අපිට උගන්වන්න කියලා. සංජය පිරිවැජිය කියනවා මට තියෙන ඔක්කොම තමයි මේ උදුපල් දෙන්නට ඉගෙනන්නේ කියලා. ඉතින් එතන සතුටක් වෙන්නේ නැති නිසා මේ දෙන්න කල්පනා කරනවා අපි විමුක්තිය හොයා ගන්න ඕනේ. එහෙම කල්පනා කළා මොකද කරන්නේ? අප දෙන්නාගෙන් යමකු කිසියම් තැනකදී කවර හෝ ලෙසකින් විමුක්තිය පිටපද මග දැනගත්තොත් කල් වේලා නොගෙන ඒ බව අනිකාට දැන්විය යුතුයි කියලා givisුමක් ඇති කරගත්තා. ඒ givisුම ඇති කරගෙන මේ දෙන්නා මග දෙකකින් එක මග යන්නේ නැතුව මග දෙකකින් ගමන් කළා මේ විමුක්ති මාර්ගය හොයන්න. ඔන්න ඒ අතරේ උපතිස්ස පිරිවැජියාට රජගහනුවරදී පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් එක නමක් වන අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. ඒතර ඔයාලා දන්නවා මේ අස්සජී මහරහතන් වහන්සේ කියලා කියන්නේ පස්වග මහණුන්ගෙන් අන්තිම නැත්නම් අන්තිම ආම්දුරන් වහන්සේ.
කොණ්ඩඤ්ඤ, වප්ප, බද්ධිය, මහානාම, අස්සජි. ඒතර පස්වක මහණුන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහත් භාවය ලබාගෙන හිටියේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ප්‍රචාරය කරන්න මේ රහතන් වහන්සේලා වික්ෂුන් වහන්සේලා පිටත් කළේ 69ක් සම්පූර්ණ වුණාට පස්සේ. මේ 69 සම්පූර්ණ වෙන්නේ පස්වක මහණුන්. ඊට පස්සේ යසකුල පුත්‍රයා සහ යාළුවෝ 54 දෙනා. ඒ පස්වක මහණුන් මෙහෙම තමයි 60 සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒ 69ට තමයි බුදුරජාණන් වහන්සේ චරිත බික්ක විචාරකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන දේශනා කළ එකමග දිනමක් වඩින්න නැතුව මේ ධර්මයේ ප්‍රචාරය කරන්න කියන්නේ. ඒ අනුව අස්සජී මහරහතන් වහන්සේ වැඩම කරනවා රජගහ නුවරට පිඬුසිඟාවඩින අවස්ථාවකදී. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ උපතිස්ස පිරිවැජියා දකින්නේ අස්සජී රහතන් වහන්සේ. උන්වහන්සේ දැක්කට පස්සේ කල්පනා කරනවා උන්වහන්සේගේ ඉඳුරන් හරිම සංවරයි. ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රියන් ඉතාම ප්‍රසන්නයි. කිසියම් විමුක්ති මාර්ගයට පිළිපන් බවක් තිස්සේ. වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. එතකොට මේ අස්සජී මහරහතන් වහන්සේගේ මේ ඉන්ද්‍රිය ප්‍රසන්න භාවයට තමයි පැහැදෙන්නේ. මේ වෙනකොට ඉන්දියාවේ හිටපු අනිත් ශාස්ත්‍රවරුන් සහ අනිත් මේ ගුරුකුලත් එක්ක ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වයෙන් බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා කොයිම අවස්ථාවකත් අසංවරව හැසිරුණේ නැහැ. ඉන්ද්‍රිය සංවරය තිබ්බා. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රිය වචනයක් කතා නොකර ඉන්ද්‍රිය සංවරයට තමයි පැහැදිලි. එතකොට අපිත් දැනගත යුතුයි වික්ෂුන් වහන්සේලා විදියට ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ පැහැදීමට පුද්ගලයන්ගේ පැහැදීමට හේතු වන කාරණාවක්. ඉතින් අස්සජී මහරහතන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරයට මේ උපතිස්ස පැහැදිලා පිටිපස්සෙන් එනවා පින්දපාත වේලාව නිසා කතා කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ අස්සජී තෙරණුව කියනවා ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වී සිටි. මම ඒ බුදුන් වහන්සේ උදෙසා ගිහිගේ හැරදම පැවිදි වී. උන්වහන්සේ මගේ ශාස්ත්‍රවරයා. උපතිස්ස පිරිවැජිය අහනවා ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළ ධර්මය කුමක්ද? ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි මම පැවිදි වුණේ. උන්වහන්සේ තමයි මගේ ගුරුවරයන් වහන්සේ වෙන්නේ. ඒ වෙලාවේ තමයි උපතිස්ස පිරිවැජිය අහනවා එහෙනම් ඔබ වහන්සේගේ ගුරුවරයා දේශනා කරන ධර්මය කුමක්ද? ඒතර අස්සජී තෙරණුව කියනවා මම මේ පැවිදි වෙලා නවකයි මම අලුතෙන් පැවිදි වුණේ. මම චිර පාරණ කෙනෙක් නේ විස්තර වශයෙන් මට මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න දන්නේ නැහැ. ඒත් මේ තථාගත ධර්මයේ මූලික කරුණු කෙටියෙන් නම් පහදලා දෙන්න පුළුවන් කියලා අස්සජී මහරහතන් වහන්සේ කියනවා. ඉතින් ඒ වෙලාවේ උපතිස්ස පරිවැජිය අනේ කෙටියෙන් උනත් කමන්නේ මේක ධර්මයේ දේශනා කරන්න කියලා. අන්නේ වෙලාවේ තමයි මෙන්න මේ ගාථාව දේශනා කරන්නේ. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ වාහ තේසං චේව නිරෝධෝ ඒවං වාදී මහසම." ඉතින් මේක තේරුම තමයි යම් ධර්මයක් හේතුව මුල් කොටගෙන පවතීද. එහි හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අන්දේක හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ නැතිවීමද දේශනා කරනවා. ඇතිවීම සහ නැතිවීම, හට ගැනීම සහ විනාශ වීම. මේ හේතුඵල වාදේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ එබඳු වාද ඇති කෙනෙක්යි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කිව්වා. ඒතර මොකද උනේ? මේ පද දෙකක් අහනකොට ඒ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝ අහනකොට උපතිස්ස පරිවැජිය මේ සෝවාන් තත්ත්වයටපත් වෙනවා. එතකොට පසු කාලීනව ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය හිමි කරගන්නවා. එතකොට විනය මහිමයත් එක්ක අවබෝධයත් එක්ක මේ කාරණා අවබෝධ වුණ සෝවාන් තත්ත්වයටපත් වෙනවා. එනතුරු අස්සජී මහරහතන් වහන්සේට වන්දනාමාන කළා. ගරු සත්කාර දක්වලා පිටත් වෙලා ගියා. බුදුහාමුදුරු ඉන්න තැනත් අහගෙන තමන්ගේ මිත්‍රයාට කියන්නේ කෝලිතට. මොකද දෙන්න පොරොන්දුවක් වුණා මුලින්ම ධර්මයක් හොයාගන්න කෙනා ඇවිල්ලා අනිත් කෙනාට අනිවාර්යෙන් කියන්න ඕනේ කියලා. ඒ අනුව කෝලිත පිරිවැජිය හොයාගෙන ගිහිල්ලා මේ සතරපද ගාථාවම දේශනා කරාම යසෝවාන් තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්නම උපදේශ කෝලිත දෙන්නම ගිහිල්ලා සංජය පිරිවැජියට කිව්වා අපි ධර්මය හොයාගත්තා, මෝක්ෂය හොයාගත්තා. ඒ උතුම් ශාස්ත්‍රඥ වහන්සේ මේ නුඹට පහළ වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ඒක නිසා අපි යමු උන්වහන්සේ හම්බෙන්න කියලා. නමුත් ශාස්ත්‍රවරයෙක් විදියට සංජය පිරිවැජියකට කැමති වෙන්නේ නැහැ. එන්නතර මොකද කරන්නේ?
එතන හිටපු පිරිසෙන් 250ක් වගේ පිරිසක් අරගෙන උපතිස්ස කොස් දෙනම මේ බුදුරදුන් හම්බ වෙන්න ගිහින් පැවිදි උපසම්පදාව ලබා ගත්තා. එතකොට මේක ත්‍රිපිටක ධර්ම පොතේ තියෙනවා මේ පාඩමෙන් මතු කරන්නේ ඊටාම සාරාංශ වැදගත් කාරණා ටික විතරයි. ඒක නිසා පොත කියවා ගැනීම ඔබගේ වගකීමක්. සහ අනිවාර්යයෙන් පොත මේ පාඩම දෙපාරක් තුන් පාරක් කියවලා අදහස හිතට ගන්න අවශ්‍යයි. මේකේ මේ තියෙන කාරණා ටික පාඩම් කරගත්තත් නෑ මේවා වැදගත් කාරණා වගේ තමයි මේ නෝට් කරලා තියෙන්නේ. ඊට පස්සේ උපදේශ පිරිවැඩිය ගාථා දේශනා මුල් පද දෙක ඇසීමෙන් සෝවාන් තත්ත්වයටපත් වෙනවා. මේකනේ ඊට පස්සේ ගාථා පද 4ක් නිමානේ කෝලිත පිරිවැජිය සෝවාන් වුණා තමයි. ඊට පස්සේ පැවිදි වීම පසු උපතිස්ස පිරිවැජිය සාරි බැමිණියගේ පුත්‍රයා බැවින් සාරි පුත්ත තේරෙනවා. උපතිස්ස පිරිවැජිය සාරි බැමිණියගේ පුතා නිසා සාරිපුත්‍ර කියන නම වෙනවා. කෝලිත පිරිවැජිය මොග්ගලී බැමිණියගේ පුත්‍රයා නිසා මොග්ගල්ලාන මුගලන් තෙරුන් බවට පත් වෙනවා. ඔන්නම තමයි නම් දෙක හැදෙන්නේ. සාරි බැමිණියගේ පුතා නිසා සාරිපුත්‍ර තෙරුන් බවට පත් වෙනවා. මොග්ගලී බැමිණියගේ පුත්‍රයා නිසා මොග්ගල්ලාන තෙරුන් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි පැවිදි නම් දෙක ලැබෙන්නේ. ඊට පස්සේ පැවිද්දෙන් දෙසතියක් ගත වුණාට පස්සේ රජගහනුවර සූකර කත්ත ලෙනේදී දීඝනක පරිවැජ්‍යාර දේශනා කරන මේ වේදනා පරිග්‍රහ සූත්‍රය අහලා සරියුත් තෙරණුව රහත් බවට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ භික්ෂුන් වහන්සේලා මේ 1250ක් පමණ රැස් කරවා ප්‍රථම සංඝාධිපත්‍යක පනවනවා. ඒක නවම් පොහොය දවසේ තමයි පනවන්නේ. එතකොට මේ ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ නවම් පොහොය දවසේ මේ සරියුත් මුගලන් තෙරුන්ට අගතනතුරු දෙන්නේ. එතකොට මේ අගතනතුරු ප්‍රදානය කරන්නේ මෙන්න මේ නවන් පොහොය දවසක තමයි සරියුත් මහරහතන් වහන්සේටත් මුගලන් මහරහතන් වහන්සේටත්. මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ බලලා තනතුරු ප්‍රදානය කරනවා කියන කතාවක් යනවා. එතකොට බැරිදන් තියෙන්නේ. පුතර්ජන භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේ මූණ බලා තනතුරු දෙනවයි චෝදනාවක් නගනවා. එතකොට ඒ චෝදනාවට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණනි පංචවග්ගීය භික්ෂුන්, ඒ කියන්නේ පස්වක මහණු, යස භික්ෂුන්, මෙන්නේ යසකුල පුත්‍රය අතුරුයි භික්ෂු පිරිස, බද්ධවග්ගීය භික්ෂුන් 30 දෙනා, ඊට තුම්බෑ ජටිලයන් මේ සියලු දෙනාම අනෙකක් පතාගෙන පින් කළාය. ඒ අය මේතනින් මුලින් පැවිදි වෙච්ච කිසිම කෙනෙක් දකුණත් සව් වමත් සව් වෙන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න ප්‍රාර්ථනා කළා පින් කරපු අය නෙමෙයි. අගසව් තනතුරු නොපැතුවා. එහෙත් සරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතාගෙන පින් කළා. ඒකට පෙර කරන ලද පින් ඒ ප්‍රාර්ථනාව අනුව තමයි මේ දේ සිද්ධ වුනේ. එහෙම නැතු මොහුන බලලා නෙමෙයි බුදුහාමුදුරු තනතුරු දුන්නේ කියලා මෙතන පැහැදිලි කරා. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි එකින් එක අරගෙන බලමු සරියුත් තෙරුන්ගේ චරිත කතාවෙන් අපිට ගන්න පුළුවන් මොනවද ආදර්ශ කියලා. බොහෝ දුරට ප්‍රශ්න වලට අහන්නේ මෙන්න මේ ආදර්ශ කතාව තමයි අහන්නේ. එතකොට මේ බුදුහාමුදුරු තනතුරුපත් කරපු විදිහේ තදග්ගම් බික්කවේ මා ශාවකානං බික්කෝණං මහා පඤ්ඤාවන්තානං යදිදන් සාරිපුත්තු. සරියුත් තෙරුන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයට හා ධර්ම සේනාධිපතිතුමකට පත් වෙනවා. මේක තමයි උන්වහන්සේගේ අගතනතුර. ඊට පස්සේ උන්වහන්සේගේ තියෙන හැකියාවන් තහ උන්වහන්සේගේ තියෙන ගුණය. එක හැකියාව තමයි ඊටා ගැඹුරු ධර්ම කාරණා තම නුවණින් වටහාගෙන සරලව දේශනා කිරීම හැකියාව සරියුත් මහරහතන් වහන්සේට තියෙනවා. ඊළඟ කාරණාව තමයි අන්‍යයන්ට ධර්මය අවබෝධ කර දෙමින් ඒ නිසි ඵල නෙලා ගැනීමට ක්‍රියා කිරීම මඟ තියෙනවා. ඊළඟ එක තමයි සරියුත් තෙරුන් වහන්සේ දේශනා කෞශල්‍ය බුදුරන් වහන්සේ නොඑක අවස්ථාවලදී බෙහෙවින් අගය කළේ. ඒ තරම් ධර්මයේ දේශනා කිරීමට අන් අයට දහම් දේශනා කළ අවබෝධය ලබා දීමට හැකියාවක් තියෙන උතුම් රහත් තෙරණුවක් තමයි සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ. විශිෂ්ට වූ ගුණ සමුදය අතරින් අසීමිත ගුරු ගෞරවය ආචාර්යවරයා ඔස්සජී නම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කිසියම් දිසාවක වේද ඒ දිසාවට
ඉසලා සැත කිරීම. එහෙම නැත්නම් වන්දනාමාන කිරීම. එතකොට සරියුත් මහරහතන් වහන්සේගේ තියෙන ගුණ අතර මේ කොම ගුණ ධර්මයන් ප්‍රධාන ගුණයක් තමයි ගුරු ගෞරවය. ගුරුවරයාට තමන්ගේ ආචාර්යයන් වහන්සේ, මුල් ආචාර්යයන් වහන්සේ, අස්සජි මහරහතන් වහන්සේට ඒ පැත්තට වන්දනාමාන කිරීම සහ ඒ පැත්තට හිස දමා සැත කිරීම මේ කාරණාවන් සිද්ධ කරනවා. ඒ වගේම තමයි නිහතමානී ගුණය. ඊට කුඩා සාමණේරයන් දෙන අවවාදයක් පිළිගැනීමට සරියුත් තෙරණුවෝ නිහතමානී ගුණයෙන් යුක්තයි. ඊළඟට තමයි බුද්ධ ශාසනයේ අගසව් ලෙස සරියුත් තෙරණුවන් තමන් සතු කාර්යභාරය පිළිබඳ මනා අවබෝධයක් ලැබීම. තමන්ගේ විතුවෙන්න ඕන යුතුයකම් මොකද්ද තමන්ගේ කාර්යභාරය කියන එක සරියුත් මහරහතන් වහන්සේ අවබෝධ කරගෙන තමයි හිටියේ. එතකොට මේවා අපේ ජීවිතේට කොහොමද ගන්නේ කියන එකත් අපි දැනගන්න ඕනේ. නොමකට යොමු සිටි බොහෝ දෙනෙකු සමුකට යොමු කළා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේගේ තිබිච්ච ගුණ සමුදාය. එතකොට මේ ගුණයන් අපේ ජීවිතේට භික්ෂු ජීවිතයකට ඇතුළත් කරගන්න ඕනේ. ගුරු ගෞරවය කියන්නේ භික්ෂුවක් වුණාම අනිවාර්යෙන් තියෙනවා. ශිෂ්‍යයෙකුට අනිවාර්යෙන් තිබිය යුතුයි. යම් කෙනෙක් වරද්දක් පෙන්නලා දෙනවා නම් ඒක නිහතමානීව පිළිගැනීමේ හැකියාව තියෙනවා. මේවා අපේ ජීවිතය ඇතුළත් කරගන්න. මහරහතන් වහන්සේ නමක් කියලා උන්වහන්සේ මේ කියන දේවල් සිද්ධ කරා නම් කුඩා හාමුදුරුවෝ අපිට ඒ දේවල් පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි තමන්ට පැවරිච්ච වගකීම, කාර්යභාරය. මේ ශාසනයේ අග්‍රස්ථානයක් හිමි වෙලා තියෙනවා. ඒ කාර්යභාරය මනාව අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ වගේම නොමගට ගියපු සියලු බොහෝ පිරිසක් සොමගට ගත්තා. ඒ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ සමුදාය. මේවා අනිවාර්යෙන් පාලනය කරගත යුතුයි, මතක තියාගත යුතුමයි. මේ විභාගෙට ප්‍රශ්න විදිහට අහනවා. විචාර ප්‍රශ්න විදිහටත් ඇතැම් වෙලාවට අහන්න පුළුවන්, අහලා තියෙනවා. මේ ඊළඟ තමයි තාමත් සරියුත් මහරහතන් වහන්සේගේ ගුණය. දේවදත්ත තෙරුන් සංඝ ભેදයකට භික්ෂු කණ්ඩායමක් රැගෙන ගයා ශීසියට ගිය අවස්ථාවේ සරියුත් මුගලන් අගසව් දෙන මුල්වී ඒ පිරිසට නිවන් මඟ පහදා දෙමින් බුදුන් වෙත නැවත කැඳවා ගැනීම ප්‍රතිපල. ඊට පස්සේ සරියුත් තෙරුන් පිරිනිවන අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ කළ ගුණ කතනයක් තියෙනවා. සරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාන්න යනකොට ආනන්ද හාමුදුරුවෝ සිද්ධ කරපු ගුණ කතාවක්. ස්වාමීනි, එසේ වුවත් ආයුෂ්මත් සරියුත් තෙරුණු අපට අවවාද කරන්නේ, කරුණු අඟවන්නේ, දක්වන්නේ, සමාදාන කරවන්නේ, උද්වේග කරවන්නේ, සතුටු කරවන්නේ, තම් සුවේ පසුබට නොවන්නේ, සබ්‍රක්‍මචාරීන්ට අනුග්‍රහ කරන්නේ කියේ පවසති. එතකොට මේ ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන් ගැන කියපු ප්‍රකාශයක්. උන්වහන්සේගේ ගුණය ප්‍රකාශ කිරීම. ඊට පස්සේ ඒ උද්දෘත පාඨයේ මේ තියෙනවා. ඊට පස්සේ මේ විසදිතුගත් සිය මෑණියන් උසාරී බැමින් නිවන් මඟ කියා දී සෝවාන් ඵලයේ පිහිටුවා. ඒතකොට සරියුත් මහරහතන් වහන්සේට සිද්ධ වුණා අම්මා නිවන් මගේ පිහිටන්න. ඒකට හේතුව තමයි මොකද අම්මගේ දරුවෝ 7 දෙනෙක් හිටියේ. මේ දරුවෝ 7 දෙනා පැවිදි වුණා. අම්මා තාම තරහින් තමයි මේ පිළිබඳව හිටියේ. එක දරුවෙක් කුඩා බාලම දරුවා බැරිමතන විවාහ කළ දුන්නාට පස්සේ විවාහ වෙලා කාන්තාව කැන්දාගෙන එන වෙලාවේ දෝලාවෙන් බහැලා මූත්‍රා කරන්න යන්න ඕනි කියලා කැලේට ගිහිල්ලා එහෙම පැනලා ගිහිල්ලා මහාන. ඒ නිසා තමයි සාරී බැමිණි ආල දකින්න තැන තා කේන්තේ මේ විසදිතු කාන්තාවක් වුණ නිසා සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන තීරණය කළේ මෑණියන්ගේ ගෙදර. ඉතින් මෑණියන් සම්‍යක් දෘෂ්ටිය බවට පත් කළා. ඒ කතාව ඔබ අහලා තියෙනවා. මේ වීඩියෝ එක දික් වෙන නිසා ඒක කතා කරන්නේ. දැන් සරියුත් තෙරුන්ගේ විශිෂ්ට ගුණ වර්ණනා කළ බුදුරන් වහන්සේ උන්වහන්සේගේ ධාතු නිදාන් කොට සෑයක් කරන්න කියලා දන්වා සිටියා. එතකොට ඒ සරියුත් මහරහතන් වහන්සේගේ ගුණයන් නිසා එතකොට මේ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ ගුණයන් පිළිබඳව තියෙන්නේ. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ. එතදග්ගම් බික්කේ වංශාවකාන බික්කුණ ඉද්ධිමන්තාන. යදිදම් මහා මොග්ගල්ලාන. මුගලන් තෙරුන් 이르දිමුතුන් අතර අග්‍රස්ථානයට පත් කළා. එතකොට උන්වහන්සේගේ තියෙන ගුණ සමුදායන් මෙතන තියෙනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තම වගකීම සම්භාරය පිළිබඳ මනා අවබෝධයෙන් කැපවීම ක්‍රියා කරා. පළවෙනි කාරණා. 이르දි බල යොදා ගැනීම උන්වහන්සේ විශේෂ කාර්යයන්. ඒ අතර නොමගට ගිය දේවදත්ත පාක්ෂික භික්ෂුන් සුමගට ගැනීම, මච්චරිය කෝසී සිටුතුමා මසුරුකමින් මුදවා ගැනීම, නන්දෝපනන්ද නාගරාජයා දමනය කිරීම, මිනිසා ලෝක පමණක් නොව දෙව්ලොවද නිරේද සැරිසරමින් සත්‍යය තුළ පින්පව් ඒවා විපාක ජනතාවට දේශනා කිරීම. කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන විට නිරේට ගිහිල්ලා හි දුක් විඳින දේවල් ගෙනල්ලා කියනවා දිව්‍ය ලෝකෙට
ගිහිල්ලා එහි සැප විඳින පින්කම් කළා මේ දේවල් කියන ඉතින් මේ විදිහට ධර්මයේ දේශනා කිරීමේදී තමන්ගේ 이르දි බලයෙන් උන්වහන්සේ ශ්‍රාවකයන්ට ප්‍රයෝජනවත් වන විදිහට ධර්ම කාරණාවන් විස්තර කළා. ඒ වගේම තමයි මුගලන්ගේ ස්වකීය 이르දි බලය යොදාගෙන ධර්ම දේශනා කිරීම නිසා සදහතු බුදුන් වහන්සේ විශේෂ මහා පූජාවක් පැවැත්තුවා. එතකොට සදහවත් බුදුන් වහන්සේ භික්ෂුන් විශේෂ මහත්සේ පුද පූජා පැවැත්තුවා. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ සමුදාය දෙන්නවත් පාඩම් කරගත යුතුයි. විභාගයේ සඳහා වගේම ජීවිතය සඳහාම මෙවැනි ගුණ සමුදායන් තිබිච්ච මහා තෙර නමක් තමයි මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතය අහිමි වෙන්නේ අනිතීර්ථකයන් මුගලන් තෙරුන් කෙරෙහි දැඩි වෛරයකින් පසු වන බුදුන් වහන්සේ ගේ ධර්මය අහන්න උන්වහන්සේගෙන් බණ අහන්න බොහෝ පිරිසක් පැමිණීම සහ උන්වහන්සේ මිනිසා පාපයෙන් මුදවලා කුසලයට යොමු කිරීම නිසා අනිතීර්ථකයෝ දැඩි තරහකින් ඉන්නේ. ඒක නිසා මුගලන් මහරහතන් වහන්සේ මරණයටපත් කරන්න තීරණය කළා. ඒ වගේම පෙර කර්මයකුත් හේතු වුණ බව සඳහන් වෙනවා. මව්පියන් මරණයටපත් කිරීම නිසා අනතීර්ථකයෝ මුගලන් මහරහතන් වහන්සේ මරන්න ඝාතනය කරන්න පිරිසක් කෙවුවා. මුගලන් වහන්සේ මේක දැක්කා. දැකලා හිටපු කුටියෙන් එළියට ගියා. විරුද්ධියෙන් එළියට වැඩම කළා. පළවෙනි දවසේ කැණි මඩල කඩාගෙන විරුද්ධියෙන් එළියට වැඩම කළා. දෙවෙනි දවසේ අතුරු හිලෙන් විරුද්ධියෙන් එළියට වැඩම කළා කියලා සඳහන්. තුන්වෙනි දවසේ බැලුවා මේක පෙර කරන කර්මයක් කරන තමයි රහත් භාවය ලැබුවා, අග්‍රස්ථාන ලැබුවා. මේ කර්මය වළක්වන්න බෑ කියලා එමු කුටියෙම හිටියා. ඉතින් ඒ වෙලාවේ අර සොරු හොඳටම පාලලා මරණයටපත් වුණා කියලා හිතලා පිරිනිවන් පෑවා කියලා හිතලා යන්නේ. නමුත් මුගලන් මහරහතන් වහන්සේ ඉහුති බලයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. පිරිනිවන් පාන අවසර ඉල්ලගෙන නැවතත් එම කුටියටම ගිහිල්ලා පිරිනිවන් පෑවපොය සඳහන්. එතකොට මෙන්න මේ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ චරිත කතාවේ සංක්ෂිප්ත විස්තරය. එතකොට විභාගයට පෙනී සිටින භික්ෂුන් වහන්සේලා සහ ශිෂ්‍යයන් කල්පනා කරගන්න ඕනේ මෙන්න මේ කොහොමද මේකෙන් එන ප්‍රශ්න වලට උත්තර සපය ගන්න කියලා. මෙතන මේ දැන් අපි කතා කරපු ටිකේ විස්තර ටික තියෙනවා. මේක උද්දෘත විදියට පාඩම් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ කාරණාව මතක තබා ගන්න උත්සාහවන්ත වෙන්න. අනිවාර්යයෙන්ම මේ පාඩම දෙපාරක් තුන් පාරක් කියවන්න. ඒ වගේම තමයි පාස් පේපර් වල තියෙන මේකටත් අපි පිළිවෙලින් කරන තියෙන පාස් පේපර් මේක විස්තර දීලා තියෙනවා. ඒ පාස් පේපර් වලට මේකෙන් උත්තර සපයන්න උත්සාහවන්ත වෙන්න. ඒ නිසා මේ වීඩියෝ එක දික් වෙන නිසා තව වැඩි යමක් කියන්නේ මේ පිළිබඳව අධ්‍යයනය කරලා පාස් පේපර් වලට උත්තර සපයන්න වග බලා ගන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.